අපි මුලින්ම ඔයාලගේ නිබන්ධනයේ පළවෙනි පිටුව තමයි කරන්න කියලා කිව්වේ. ගණන් 3යි දෙන්නේ නේද? විනාඩි දෙකකින් වගේ ඉවර කරන්න පුළුවන්. එතකොට පළවෙනි ගාන තියෙන්නේ පන්තියක සිසුන්ගෙන් රාත්‍රී ආහාරය සඳහා කෑමට කැමති බද්ධ පාන්ද වෙනත් දෙයක් යනුවෙන් විමසු විට එක් එක් ශිෂ්‍යයාගෙන් ලැබුණු පිළිතුරු පාද දැක්වේ. පිළිතුරු ටික දීලා තියෙනවා නේ. එතකොට දැන් කැමති කෑම වර්ග එකක් පාන් බත් වෙනත් කිව්වාම ඉන්දියාප නේද? ඔත්තු පරාටා රොටි නේ. එතකොට බලමු දැන් පාන් වල කැමති කී දෙනෙක් ඉන්නවද? අන්න පාන් කැපුවා එකයි. බත් පාන් බත් පාන් බත් පාන් ආපහු පාන් බත් පාන් බත් වෙනත් බත් පාන් බත් පාන් බත් පාන් බත් වෙනත් බත් වෙනත් බත් වෙනත් පාන් වෙනත් බත් පාන් වෙනත් බත් පාන්. දරුවෝ පාන් වල කී දෙනෙක් ඉන්නවද? 9යි නේ. බත් වල කීයක් ඉන්නවද? 16යි. වෙනත් කීයද? 4යි. එක පිළිවෙවද? වෙනත් 4යි. හරිනේ. හරි. ඊළඟ එක. පහත දැක්වෙන අකුරු ලියාගෙන එක් එක් අකුර කපා හරිමින් ප්‍රගණන ලකුණු යොදමින් දැක්වෙන වගුව පුරවන්න කියලා කියනවා. හරිද? right. දැන් මෙතනදී අපි මුලින්ම ඕනනම් ඒ අකුරු ටික අපිට තෝරලා කීයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ අකුරු කීයක් තියෙනවද පුතේ? අකුරු ගණන් කරලා කියන්නකෝ. ඒ අකුරු සමහරු කියනවා 11යි කියලා, සමහරු කියනවා 9යි කියලා. ඒ අකුරු 9යි. හරි. ඒ අකුරු 9යි. 1 2 3 4 5 6 7 8 9. ඔයගොල්ලන්ට කපලා දාලා ගන්න ඕනේ. B අකුරු කීයක් තියෙනවද පුතා? B අකුරු 10ද? 1 2 3 4 5 6 7 8 9 10. B අකුරු 10යි. ඊළඟ C අකුරු කීයක් තියෙනවද? C අකුරු 12ක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. C අකුරු 12යි. B අකුරු 9ද 8ද? 9ද 8ද? 9 දාන සමහරු දානවා 8. C අකුරු ටික ගණන් කරන්න වෙයිද? B අකුරු ටික විතර කපන්නම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. B අකුරු 9ක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. B අකුරු 9යි. හරි නේද? නෑ ඒකත් හරි. මේ දෙවෙනි එක. ළඟට එන්න තුන්වෙනි එකට. රාදෝගල තුන්වෙනි එක. හරිම පහසුයි. කැමති සතුන්
ආවුන්ට කැමති කීයක් ඉන්නවද පුතේ? 17යි. සමනලයොන්ට 22යි. ඊළඟට පූසොන්ට 20යි. ඊළඟට මාළුන්ට 12යි. හරි. දැන් ඔන්න මම ඊළඟට පුතාලත් එක්ක අද මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර සංඛ්‍යා කපා හැරලා ප්‍රගණන ලකුණු යොදලා වගු පුරවන ආකාරයේ ගැටලු කිහිපයක් මුලින්ම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හොඳයි. දැන් එහෙනම් අපි ඒකට සූදානම් වෙමු. හොඳයි. මෙන්න පේනවා ඊළඟට ගානක. දැන් පුතේ මේ විදිහට වෙළඳ සැලක මාසයක් තුල එක් එක් දිනයේදී විකුණන ලද කිරිපිටි පැකට් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දැක්වේ. හරි. නමුත් තොරතුරු ටික දැන් මාසයක් ගැන අපි දින 30 මාසයක් විදිහට ගනිමු. පළවෙනි දවසේ විකුණලා තියෙනවා 15. ඊළඟ දවසේ 12යි. ඊළඟ දවසේ 16යි. ඊළඟ දවසේ ආපහු 15යි. ඊළඟ දවසේ විකුණලා තියෙනවා පුතා 17ක්. ඊළඟට ආපහු 14යි. 15යි. 13යි. 14යි. 16යි. 12යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඊළඟට 14 13 14 15 17 14 12 15 14 13 16 15 14 13 12 14 15 15 බලමු 22 23 24 25 26 27 28 29 තව එකක් ගමු 30යි. ඔය ඇවිල්ලා දැන් එක එක දවසේදී දැන් අපි හිතමු පළවෙනිද 15යි, දෙවෙනිද 12යි, තුන්වෙනිද 16යි. ඒ විදිහෙන්නේ මුදේ හතරවෙනිද 15යි. අපිට කියනවා මෙම තොරතුරු ප්‍රගණන ලකුණු සහිත වගුවක ඇතුළත් කරන්න. හරි. ඔයගොල්ලෝ බලන්න ඕන මෙතන දැන් විශාලත්වයෙන් අඩුම අගය මොකද්ද? විශාලත්වයෙන් වැඩිම අගය මොකද්ද? එකිනෙකට වෙනස් තොරතුරු වර්ග කීයක් තියෙනවද කියලා. විශාලත්වයෙන් අඩුම අගය විදිහට පේන්නේ අපිට 12 නේ. වැඩිම අගය විදිහට පේන්නේ 17, 12, 13, 14, 15, 16, 17. අයක් තියෙන වෙනස් වර්ග. එහෙනම් අපි වගුවක් ගහගමු. දැන් ඔයාලගේ නම් කොටු රූල් තියෙන නිසා පුතාලට ඉතින් හරි පහසුයි වගු ගහන්න. නේ? කොටු රූල් තියෙන නිසා. කොටු රූල් හදාගමු. ඒ බලමු.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි දෙකයි තුනයි හතරයි පහයි හයයි එකතුවක් දාන්න පුළුවන් විදියට තමයි මම වැඩේ කරේ. හරි. වැඩේ අපි පටන් ගනිමුද? හරි. මුලින්ම අපි ලියමු දිනකදී විකුණන ලද කිරිපිටි පැකට් සංඛ්‍යාව. විකුණන ලද කිරිපිටි පැකට් ගණන. මෙතන එන්නේ පුතේ ප්‍රගණන ලකුණු. මෙතන එන්නේ පුතේ දින ගණන. දිනකදී විකුණන ලද කිරිපිටි පැකට් සංඛ්‍යාවේ අවමගේ එන්නේ පුතේ 12නේ. අඩුවෙන් විකුණලා තියෙන 12 තමයි දවසට. 13 විකුණලා තියෙනවා 14 තියෙනවා 15 තියෙනවා 16 තියෙනවා 17ක් තියෙනවා අද තියෙනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ප්‍රගණන ලකුණු දාන්න ඕනේ මේ 15 කැපුවා 15 ඉස්සරහෙන් එකක් දැම්මා. 12 කැපුවා 12 ඉස්සරහෙන් එකක් දැම්මා. 16 කැපුවා 16 ඉස්සරහෙන් එකයි. 15 කැපුවා 15 ඉස්සරහෙන් තව එකක්. ඔය විදිහට ප්‍රගණන ලකුණු දාගෙන ගිහිල්ලා පුතාලා ඔය දින ගාන හොයාගන්නකො බලන්න. හරි. මෙතනදී 17 14 15 17 14 15 13 14 16 13 14 16 12 14 13 12 14 13 14 15 17 14 15 17 14 12 15 14 12 15 14 13 16 14 13 16 15 14 13 15 14 13 12 14 15 12 14 15 15 13 15 13 මේමද පුතේ එන්නේ 12 4යි 13 5යි 14 8යි 15 8යි 16 3යි 17 2යි එකතුව කීයක් කියලාද පුතා? 5 4 9 8 14 25 27 2යි 30යි. නේ එකතුවත් අපි එතනින් දැම්මා 30. හරි නේද ඔය ටික? හොඳයි.
මම පුතාලට මම තව ගාණක් දෙනවා එහෙනම් කල්පනාවෙන් කරන්න ඕන. හොඳේ. මම කිසිදු උදව්වක් කරන්නේ නැහැ. වගුවත් පුතාලට අදියෙන් ගහලා සම්පූර්ණ කරගන්න ඕනේ. ඒක සම්පූර්ණ කරගත්තොත් අපේ පාඩමේ ඊළඟ අවස්ථාවට ප්‍රවේශ වෙන්න පුළුවන්. හොඳයි. වෙන පුතා ප්‍රශ්නය. දෙයා ගන්න. මෙහෙම. පන්තියක සිසුන් 47ක් සිටී. පන්තියක සිසුන් 47ක් සිටී. හරිද? මාස දෙකක කාලයක් තුල සිසුන්ගේ පාසල් පැමිණීම මේක ඔයගොල්ලෝගේ නාමලේඛනයෙන් ගන්න පුළුවන් නේද? ඔහුගේ මාස දෙකක තොරතුරු සිසුන්ගේ පැමිණීම පහත පරිදි විය. හරි අපි බලමුකෝ පළවෙනි දවසේ වුණ 47 දෙනාම ඇවිල්ලා. පළවෙනි දවස් සාමාන්‍ය ඔක්කොම එනවනේ නේ. 47යි ඊළඟ දවසේ 45යි. ඊළඟ දවසේ 41යි. ඊළඟ දවසේ ආයි 46ක් ඇවිල්ලා. 44යි. 43යි. 47යි. 45යි. 44යි. 43යි. 44යි. නොගියද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11යි 44යි. 45යි 45යි 43යි 44යි 44යි 47යි 46යි 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 42යි 43යි ආයි 42යි 41යි 43යි 44යි 46යි 12 13 14 15 16 17 18 19 20 21 22 23යි 44යි 43යි 45යි 42යි 47යි 43යි 45යි 47යි 47යි 46යි 42යි 47යි 43යි. හරි දැන් බලන්න හරිද කියලා දින 40. මොකද දැන් මාස දෙකක් කිව්වට පුතේ සෙනසුරාදා ඉරිදා ඉස්කෝලේ නෑනේ නේ. සාමාන්‍යයෙන් දින 20ක් වගේ තමයි මාසයකට අහු වෙන්නේ. සෙනසුරාදා ඉරිදා පොයේ දවස් රජේ අනිවාර්ය දවස් අයින් කරලානේ. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි 43යි 44යි 45යි 46යි 47යි 48යි 49යි 50යි 51යි 52යි 53යි 54යි 55යි 56යි 57යි 58යි 59යි 60යි 61යි 62යි 63යි 64යි 65යි 66යි 67යි 68යි 69යි 70යි 71යි 72යි 73යි 74යි 75යි 76යි 77ii 78ii 79ii 80ii 81ii 82ii 83ii 84ii 85ii 86ii 87ii 88ii 89ii 90ii 91ii 92ii 93ii 94ii 95ii 96ii 97ii 98ii 99ii 100ii 101ii 102ii 103ii 104ii 105ii 106ii 107ii 108ii 109ii 110ii 1
හරිනේ. දැන් අපිට කියනවා මෙම තොරතුරු ප්‍රගණන ලකුණු සහිත වගුවක ඇතුළත් කරා. දැන් ඔන්න ඉතින් වගුව අපි ගහගත්තා මේ ආකාරයට. දිනක පැමිණීමේ අඩුම ගාණක් සටහන් වූයේ කවදද? 41ක පැමිණීමක් තියෙන අඩුම ගාණ නේද? 41 42 43 44 45 46 47 මම දැන් මේවා කපන හැටි 47 45 44 47
45 44 45 45 43 45 45 43 41 43 44 41 43 44 46 47 45 46 47 45 47 47 42 47 47 42 43 47 47 43 47 47 47 46 43 47 46 43 45 46 45 45 46 45 47 42 47 47 42 47 42 47 43 43 47 43 43 47 47 42 46 47 42 46 Tagad 41 42 41 42 43 44 43 44 හරි ඔච්චර පේන්නේ නැහැ ඊළඟට 43 44 46 43 44 46 මේවට පුතාලට එන්නේ මෙතන 2යි මෙතන 4යි මෙතන 8යි මෙතන 11යි ඊළඟට 6යි ඊළඟට 5යි ඊළඟට 4යි එකතු වෙනවා 4යි 2යි 6යි 8යි 6යි 14යි 25යි 31යි 36යි 40 හරිද ඔය විදිහට පුතාලට ආවේ අලවයි හරි කට්ටියගෙම එමෙද කියන්නේ හොඳයි චතුනි ඔන්න දැන් එහෙනම් පුතාලට දැන් ඔය විදිහට පුරවන එක පුළුවන් නේද දැන් එහෙනම් දත් එක්ස්ප්‍රෙස් කරා මේවා වගුගත කිරීම ටික හරි දැන් දරුවනේ අපි ඊළඟට එන්න හදන්නේ අලුත් කොටසකට ඒ තමයි මේ දත්ත පුතේ නිරූපණය කිරීම කියන එක දැන් රැස් කිරීම කරා රැස් කිරීම කරා ඊළඟට අපි නිරූපණය කියන කොටසටයි එන්න හදන්නේ දාගන්න මාතෘකාවක් දත්ත නිරූපණය දත්ත නිරූපණය data representation හරිද data representation data නිරූපණය හොඳයි දරුවනේ දැන් අපි ඔය එකතු කරගන්නා තොරතුරු නොඑකම වේද මගින් තොරතුරු එකතු කරගන්නවනේ මෙන්න මේ එකතු කරගන්න තොරතුරු තවත් කෙනෙක්ට පහසුවෙන් නිවැරදිව ලේසියෙන් ඔළුවට වැටෙන විදියට ඒ කියන්නේ තේරෙන විදියට නිරූපණය කරන එක හරීම වැදගත් ක්‍රියාවලියක් දරුවනේ මේ දත්ත නිරූපණය කියන කොටසේදී ඉතින් අර සමහර අවස්ථාවල උගොල්ලෝ ඔයාලගේ විදුහල්පතිතුමාගේ ඔෆිස් එකට එහෙම යනවනම් ඒකේ සමහර වෙලාවට දැකලා ඇති බිත්තිවල ගහලා දිනනවා එක් එක් වසරේ
ශිෂ්‍යත්වයේ සමත් වූ සිසුන් සංඛ්‍යාව කියලා පොඩි පොඩි බා chart වලින් නේද ප්‍රවුන් ඇතුලේ එක එක විදිහට අපේ වර්ධනය දැන් මේමයි කියලා දාලා ඇති. එහෙනම් ඔයගොල්ලෝ දැකලා ඇති. සමහර වෙලාවට පුතේ AG ඔෆිස් එකට ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ඒගොල්ලෝ දාලා තියෙනවා මේ ග්‍රාම සේවා කොට්ටාසේ ඉන්න පවුල් සංඛ්‍යාව මේකයි. අද එහෙම ඒ තොරතුරු ඒගොල්ලෝ නිරූපණය කරලා තියෙනවා. ඒක බලපු කෙනෙක්ට පේනවා හරි. මේ ග්‍රාම සේවා කොට්ටාසයට වඩා මේ ග්‍රාම සේවා කොට්ටාසේ පවුල් සංඛ්‍යාව වැඩි. ඉතින් දාලා ඒ තොරතුරු ඊළඟට පොලිස් ස්ථානයට ගියොත් පොලිස් ස්ථානයේ දාලා දෙනවා තොරතුරු අපරාධ මෙම වසරේ ජනවාරි මාසයේ තුල සිදු කරන ලද සොරකම් කිරීම ප්‍රමාණය වාර්තා වූ මෙම පොලිස් වාසනයේ අපි හිතමු අම්බලන්ගොඩ පොලිස් වාසනය කියලා මෙච්චරයි ගෙවල් බිඳීම් මෙච්චරයි නේද වෙනත් ජාවාරම් මෙච්චර විදිහට ඒගොල්ලෝ දාලා තියෙනවා. එතකොට එතනින් බලා ගන්න පුළුවන් මේ මාසෙට වඩා ඊළඟ මාසයේදී මේ කියන්නා වූ අපරාධ අඩු වෙලාද වැඩි වෙලාද කුමන අපරාධ වර්ගයේද වැඩි වෙලා තියෙන්නේ කුමන අපරාධ වර්ගයේද අඩු වෙලා තියෙන්නේ මේ දේවල් තේරුම් ගැනීම සඳහා මෙම තොරතුරු පැහැදිලිව රූප සටහන් මගින් නිරූපණය කරන දේ පුතේ හරිම වැදගත්. ඒ නිසා අපි එන්න හදන්නේ ඒ වගේ ඊටාම වැදගත් කොටසකට. හරි ලියන්න පුතාලා මේ විදිහට නොයෙකුත් ක්‍රම මගින් නොයෙකුත් ක්‍රම මගින් එක්වැස් කරගන්නා ලද නොයෙකුත් ක්‍රම මගින් එක්වැස් කරගන්නා ලද එක්වැස් කරගන්නා ලද දත්ත හෙවත් තොරතුරු තවත් අයෙකුට පහසුවෙන් වටහාගත හැකි වන පරිදි නිරූපණය කිරීම වැදගත් වේ. එසේ දත්ත නිරූපණය කිරීමේ එක් ක්‍රමයක් නැත්නම් යන මේ එසේ දත්ත නිරූපණය කිරීමේ බොහෝ ක්‍රම පවතින අතර ඉන් එක් ක්‍රමයක් මෙහිදී
හදාරනු ලැබේ. හදාරනු ලැබේ. හදාරනු ලැබේ. ඒ ක්‍රමය තමයි දරුවනේ චිත්‍ර ප්‍රස්තාර කියලා කියන්නේ. චිත්‍ර ප්‍රස්තාර. හරි. දාගන්න පුතාලා අනුමාත්‍රිකාවක් චිත්‍ර ප්‍රස්තාර කියලා. Picture graph. මුලින්ම චිත්‍ර ප්‍රස්තාරයක් කියන්නේ මොකක්ද කියන එක හඳුනගෙන එකක් දිහා බලාගෙන පුතේ ඒක හැඩවුරුකම් අපි නේද සාකච්ඡාවට ලක් කරමු. හොඳයි. දාගමු අපි උදාහරණයක්. පන්තියක සිසුන් සමූහයකගෙන් පන්තියක සිසුන් සමූහයකගෙන් පන්තියක සිසුන් සමූහයකගෙන් සිසුන් සමූහයකගෙන් ඔවුන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳව විමසා ලබාගත් තොරතුරු පහත වගුවේ දැක්වේ. පහත වගුවේ දැක්වේ. හරිද පුතා? එතකොට ඔයගොල්ලෝ කැමති ක්‍රීඩාව හිතේ මවා ගන්න. මේ ක්‍රීඩාව මෙතන තියෙනවද කියලා බලන්න. එකයි 5. දැන් යනවා කැමැතිම ක්‍රීඩාව සිසුන් සංඛ්‍යාව. අපි ගමු ටෙනිස් ළඟට පාපන්දු වොලිබෝල් ක්‍රිකට් බැඩ්මින්ටන් මේ විදිහටයි තියෙන්නේ. එතකොට අපි හිතමු ටෙනිස් ක්‍රීඩාවට කැමති 5 දෙනෙක් ඉන්නවා. පාපන්දු ක්‍රීඩාවට කැමති 8 දෙනෙක් ඉන්නවා.
වොලිබෝල් ක්‍රීඩාවට කැමති 6යි. ක්‍රිකට් ක්‍රීඩාවට කැමති 7යි. බැඩ්මින්ටන් වල කැමති 4ක් ඉන්නවා කියලා අපි හිතමු. ඔක්කොම ක්‍රීඩා ඉතින් අපිට ලියන්න බෑනේ ටිකක් ඔන්න දැන් චෙස් වල කැමති දරුවෝත් ඉන්නවා. හොඳයි. එතකොට පුතා අපිට තියෙන්නේ දැන් මේ තොරතුරු චිත්‍ර ප්‍රස්ථාරයක නිරූපණය කරන්න. හරි චිත්‍ර ප්‍රස්ථාරයක නිරූපණය කරන්නයි තියෙන්නේ. නිව්වල ගන්න. දැන් එහෙනම් අදින්න පටන් ගමු. දැන් මාත් මේක ඉඩ හදා ගන්න උඩ ටික අයින් කරනවා. ඉන්කල්ලා අපි ගාන උඩට ගමු. හරි. ළඟට චිත්‍ර ප්‍රස්ථාරය සඳහා සූදානම් වෙමු. අතන්ට වගුවක් එහෙම හදාගෙන 1 2 3 4 5යි. එකයි 3යි 4යි 5යි. හැම විටම පුතේ අපි අඳින මේ චිත්‍ර ප්‍රස්ථාර ඉතාම පැහැදිලි වෙන්න ඕන, ප්‍රියමනාප වෙන්න ඕන, කෙනෙකුට බලපු ගමන් වටහා ගත හැකි වෙන්න ඕන. හොඳයි. මම මෙතනට ගන්නවා කැමැතිම ක්‍රීඩාව. මෙතන සිසුන් සංඛ්‍යාව. හරි දැන් මෙතනදී ඔන්න ක්‍රීඩා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ටෙනිස්, පාපන්දු, වොලිබෝල්, ක්‍රිකට්, බැඩ්මින්ටන්. හරි දැන් ඔන්න ඊළඟට තමයි පුතේ කල්පනාවෙන් කරන්න ඕන වැඩේ තියෙන්නේ. දැන් මේ චිත්‍රනේ අපි චිත්‍ර වලින් නිරූපණය කරන්න හදන්නේ. අපි දැන් මේ සඳහා යොදා ගන්න චිත්‍රය මොකක්ද කියලා තීරණය කරන්න ඕන.
චිත්‍රය පුතේ කාරණයට ගැළපෙන චිත්‍රයක් වෙන්න ඕන. මෙතන ඉන්නේ ළමයිනේ. ළමයි නම් ඉතින් එක්කෝ පුතේ ඔය hina මූණු එක්කෝ කෝටු බබාලා නේද? එහෙම නැතුව නොගැලපෙන චිත්‍රයක් බල්ලෙක් පූසෙක් ගිරවෙක් එහෙම ගත්තොත් හොඳ නැහැ නේද? අපි ළමයිනේ මෙතන නිරූපණය කරන්නේ. අර ඒ නිසා මම කෝටු බබාලා අරගෙන චිත්‍රපස්ථාරය අඳින්න කියලා තමයි මගේ අදහස තියෙන්නේ. හරි. ඔන්න එහෙනම් චිත්‍රපස්ථාරය අඳින්න ගමු. ටෙනිස් වලට 5 දෙනයි. අපි දැන් ඔතනදී ඔළුව ලොකු වැඩිද? යාළුවගේ ළමයාගේ ඔළුව ලොකුයි කියලා හිතුවා. මතක තියාගන්න අපි අඳින චිත්‍ර බොහෝ සෙයින්ම හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වෙන්න ඕන. 100%ක්ම නැතුනට කමන්නේ. තාත්තයි පුතයි වගේ එකක් ලොකු එකක් පොඩි අඳින්න එපා. හරි ඊළඟට මතක තියාගන්න චිත්‍ර අතර පරතරය හැම විටම සමාන වෙන්න ඕන. දැන් ඔයාලගේ කන්ට්‍රෝල් තියෙන නිසා පුතාලට නම් ප්‍රශ්නයක් නැහැ. මටත් ඔක ප්‍රශ්නයක් නැති වෙන්න ගත හැකි. මම ඉස්සෙල්ලා ගත්තා වගේ මේ ටික ගත්තා නම් දෙක ඇරලා ඇඳලා හරිනේ. හරි. ඊට කියනවාද 5 දෙනයි. පහයි. ඊළඟට පාපන්දු වලට 8යි. දැන් මේ බලන්න. මේ සෙට් එක හරියටම එකායට එකා එන්න ඕන. කෙනෙක් යට අනිත් එක්කෙනා. ඒකෝනේ මේකේ ලස්සනක් වීඩියෝලක් තියෙන නේ පුතේ. අට දෙන්නයි. 6යි 7යි 8යි. හරිනේ 2 2 3 4 5 6 7 8. ඊළඟට වොලිබෝල් වලට 6 දෙනයි. මෙතන ප්‍රශ්නයක් නැහැ. දෙක අයතගෙන එන්න ඕනේ. 6යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? ක්‍රිකට් වල 7 දෙනයි. ක්‍රිකට් වල 7යි නේ. බැඩ්මින්ටන් වල 4 දෙනයි. නෑ නේද ඉවරයි. හරිද? නේද ගන්නකො. ඊළඟට අපි යටින් දාන්න ඕන මෙන්න මේ එක් රූපයකින් කී දෙනෙක් නිරූපණය වෙනවද කියලා. දැන් ඉදිරියේදී එක් රූපයකින් එකට වඩා වැඩි ගාණක් නිරූපණය වෙන අවස්ථාවත් අපි දානවා. මේකේ ලියනවා රූපයකින් එක් සිසුවකු නිරූපණය කෙරේ කියන. එක් රූපයකින් එක් සිසුවයි. හරිනේ? ලස්සනට මේ ටික කරගමුකෝ. හරි. ලියන්න පුතාලා මේ විදිහට චිත්‍ර ප්‍රස්ථාරයක් ඇඳීමේදී
චිත්‍ර ප්‍රස්තාවයක් ඇඳීමේදී පහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. अंक 1 ගැළපෙන චිත්‍රයක් තෝරාගත යුතුය. පළවෙනි එක තමයි ගැළපෙන චිත්‍රයක් තෝරා ගන්න ඕන දීලා නැත්තම්. හරිද? මේ චිත්‍රය තෝරගන්න කියලා දීලා නැත්තම් ඕගොල්ලෝ ගැළපෙන චිත්‍රයක් තෝරගන්න. ගැළපෙන චිත්‍රයක් තෝරාගත යුතුය. ගැළපෙන රූපයක්. හරිද? ගැළපෙන රූපයක් තෝරාගත යුතුය. හරි ගැළපෙන චිත්‍රයක් තෝරාගත යුතුය. अंक 2 रूप හැඩයෙන් සහ තරමින් සමාන විය යුතුය. රූප හැඩයෙන් සහ තරමින් සමාන විය යුතුය. රූප හැඩයෙන් සහ තරමින් සමාන විය යුතුය. රූප හැඩයෙන් සහ තරමින් සමාන විය යුතුය. ඊළඟ තුන්වෙනි එක එක් එක් රූප අතර පරතර සමාන විය යුතුය. එක් එක් රූප අතර පරතර සමාන විය යුතුය. තව එක ළඟ පිහිටි රූප අතර පරතරය සමාන විය යුතුයි කියලා ලිව්වත් අර එක් එක් රූප අතර පරතර සමාන විය යුතුය. එක් එක් රූප අතර පරතර සමාන විය යුතුය. හතරවෙනි එක එක් එක් රූපයෙන් නිරූපණය වන සංඛ්‍යාව එක් එක් රූපයෙන් නිරූපණය වන සංඛ්‍යාව එක් එක් රූපයෙන් නිරූපණය වන සංඛ්‍යාව ලියා දැක්විය යුතුය. එක් එක් රූපයෙන් නිරූපණය වන සංඛ්‍යාව ලියා දැක්විය යුතුය. හරි දැන් සමහර වෙලාවට එක රූපයකින් එක්කෙනා නෙවෙයි එක රූපයකින් දෙකක් හතරක් පහක් අටක් 10ක් 20ක් 30ක් 50ක් 100ක් එහෙම නිරූපණය වන අවස්ථාවලුත් තියෙනවා.
හරි අපි ඒ වගේ ගානකට තමයි ඊළඟට එන්න හදන්නේ. හරිද පුතා? හොඳයි. ඔන්න එහෙනම් දෙවෙනි අවස්ථාවට අපි යනවා. දෙවෙනි උදාහරණය. යන්න මේ විදිහට යන්න අලුතින් ඉදිකරන ලද උදා ගම්මාන කිහිපයක තිබූ නිවාස සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. හරිද? මොන දේර තියෙනවා? ගමේ නමයි නිවාස සංඛ්‍යාවයි. දෙක තුන හතර පහ හයයි. එතන පුතා ගමේ නම නිවාස සංඛ්‍යාව. හරිද? මේ නම් කිහිපයක් මේක බලන්න. එක ගමක නම තමයි අනුරුද්ධ ගම. අනිත් එක නව ගම. අනිත් එක මැද ගම. අනිත් එක පහළ ගම. අනිත් එක මෛත්‍රී ගම. අනිත් එක අලුත් ගම. හරි. අනුරුද්ධ ගම තියෙනවා ගෙවල් 300ක්. නව ගම තියෙනවා ගෙවල් 450. මැද ගම තියෙනවා ගෙවල් 600ක්. පහළ ගම තියෙනවා ගෙවල් 175. මෛත්‍රී ගම තියෙනවා ගෙවල් 525. අලුත් ගම තියෙනවා ගෙවල් 225. මොන දැන් උතනදී අපි දෙනවා
ප්‍රශ්නෙට හැඩතලෙත් දෙනවා. ඒතර ඕගොල්ලෝ යොදා ගන්න ඕනේ මේ හැඩතලෙ. රවුන්ඩ් එක නේද? රූපයකින් නිවාස 100ක් නිරූපණය වනසේ මෙම තොරතුරු චිත්‍ර ප්‍රස්ථාරයකින් දක්වන්න. චිත්‍ර ප්‍රස්ථාරයකින් දක්වන්න. හොඳයි. පටන් ගන්නකො බලන්න ඕගොල්ලෝ මේක චිත්‍ර ප්‍රස්ථාරයකින් දක්වන්න. මෙතනදී පුතා ඉතින් කියලා තියෙන විදිහට බලමුකෝ. මුලින්ම ගම්මාන ටික බලලා ඉන්න. අනුරුද්ධගම නවගම ළඟට මැදගම ඊළඟට පහළගම ළඟට මෛත්‍රීගම ළඟට අලුත්ගම. හරි දැන් මෙතනදී පරතර සමාන වෙන්නත් ඕන නේද පුතා? දා ගන්න අවුන්ට් එකක් සමාන වෙන්න ඕන. හරිම 6ක්. අනෝ 6ක් ඕනනේ එකකින් 100ක් නන්නේ 600ක් වෙන්නේ. අනුරුද්ධගම තියෙන්නේ 300. හරි. වැඩි එකනේ. පොඩි වෘත්තයක් එකයි තුනයි. නවගමට 450යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. මැදගමට එකයි දෙකයි තුනයි හතරයි පහයි 6යි. පහළගමට එකයි දෙකයි. මෛත්‍රීගමට එකයි දෙකයි තුනයි හතරයි පහයි 6යි. මම මුලින් රවුන්ඩ් එක ගහන් ඉන්න ඊට පස්සේ අයින් කරන ගන්න කෑලි අයින් කරගමු. එකයි දෙකයි තුනයි. වැඩේ ලස්සනට ආවද? අපන්න දේනේව දැන් කපලා අයින් කරමු. 300 හරි 450ට භාගයයින ගන්න පුළුවන්. 4යි භාගයයි. ඉතින් අපනවා නැද්දේ. අපල භාගයක් මොනවා කරනවද? භාගයක් අයින් කරනවා. ඊළඟ එකේ 600 හරි 175ට 3 කාලක් ගන්න තියෙනවා. ආලක් අයින් කරමු. ආලක් අයින් කරා.
දැන් 525යිනේ. ආලා තියාගෙන තුන් කාලක් අයින් කරමු නේද? කාලක් තියාගත්තා. තුන් කාලක් අයින් කරා. ඊළඟට අලුත් ගම ඒ කාලක් තියාගෙන තුන් කාලක් අයින් කරමු. පුතා දැන් චිත්‍ර ටික හරි. බලන්නකො ලස්සනට ඇවිල්ලාද කියලා. යටින් ලියන රූපයකින් 100ක්ද පුතේ? 100ක් නිරූපණය වේ. නිරූපණය වේ. ඉතින් වඩා හොඳයි පුතාලට මේව ලස්සනට පාට කරගන්නත් පුළුවන්. මේ පේලිය මං කහ පාටින් පාට කරා. එතකොට කට්ටිය බලනවානේ පුතේ. ලස්සන රූපයක් තියෙනකොට බලන්න හිතෙනවා. රූපේ ලස්සන නැත්තම් බලන්න හිතෙන්නේ නැහැ. ඒ විදිහට දැන් නෙවෙයි පුතාලා ඔය ඉන්න වෙලාවෙ ඒක ලස්සනට පාට කරගන්න වැඩක් නැති වෙලාවට. පුළුවන්ම තරම් කලර්ෆුල් වෙන්න ඕන කෙනෙකුගේ ඇහැට පදින විදිහට. හරි ඒකත් ඒ විදිහට පාට කරලා තියාගන්න. හොඳයි මම හිතන්නේ දැන් පුතාලට ඒක පැහැදිලි ඇති. නිබන්ධනේ මෙන්න මේ ගැටලු ටික කරගෙන එන්න. පිටු අංක 2යි, පිටු අංක 3යි, පිටු අංක 4යි. කරලා තියාගන්න ඕන. හරි. අපි එහෙනම් බදාදා දවසේදී මුණ ගැහෙමු හැමෝටම ආයුබෝවන්.